සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් කළඹු ටෙලිවිෂන් මෙස් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ හැම දිනාම එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ YouTube, Facebook වගේම කළඹු ටෙලිවිෂන් මෙස් සදහම් විකාශයේ POTV ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම මේ ධර්මය ධර්ම දානයේ පිණිස විසුරුවා හැරෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රියා මහත්මිය එතුමියගේ පරලෝ සැපත්වන්නට ඉදුණු දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ ප්‍රාර්ථනාව ඒ වගේම ලලනි මහත්මියගේ පරලෝ සැපත්වන්නට ඉදුණු සහෝදරයාට පින් අනුමෝදන් කිරීමත් ඒ දෙපාර්ශවයේම සංසාරගත මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට පින්දීමත් ඒ වගේම නදීෂ් රෙබෙකා කියන අයගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට ඒ තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය අපල උපද්‍රව දුරු වෙලා එයාගේ ජීවිතයට තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් සුජීවත්ව සිටින ලලනි මහත්මියගේ දෙමාපියන් වන මාර්ෂල් සහ නාමවතී කියන දෙපලට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය ලංකාවේ වාසය කරන ඒ ශ්‍රියා මහත්මියගේ සහෝදර සහෝදරියන් ඇතුළු දූදරුවන් ඥාති නෑදෑ හිතමිට්ටාදී හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් මෙල්බර්න් නුවර වාසය කරන සියලූම ඥාති හිතමිට්ටාදීන් හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාදය කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියන ඒ ප්‍රාර්ථනයක් හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනයෙන් අද දායකත්වයෙන් සම්බන්ධ වෙන්නේ. තිය හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට විශේෂයෙන් සිහිපත් කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයන් අතර උන්වහන්සේගේ ශ්‍රී මුඛය තුල ඒ වැඩ සිටිය ඒ උතුම් දළදා වහන්සේලා අතර සතර දළදා වහන්සේලාගේ අසිරිමත් සිදුවීම් කීපයක්. බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිත පහදවා ගන්නවා කියලා කියන්නේ අප්‍රමාණ පිනක් රැස් වෙනවා. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන, බුදුරජාණන් වහන්සේගේ ස්වරූපය ගැන, බුදුරජාණන් වහන්සේ නමකගේ එක බුදු ගුණයක් ගැන හරි ඒවගේම උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී කාරණාවන් ගැන මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර වූ ශ්‍රද්ධාවක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරා මයි සද්ධා මත්තං ප්‍රේම මත්තං. කෙනෙකුට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන උපදිනවා නම් මරණ මංචකයේ බුදුගුණ සිහිවුණොත් සබ්බීතයේ සග්ග පරායනු ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා. කරපු අකුසල් යටපත් වෙලා
අර බුදුගුණ මනසිකාරය බුදුගුණ සිහිකිරීමේ පින කුසලය බලවත් වෙලා සුගතිගාමි වෙන. එනිසා පිංහතුනි බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ අප්‍රමාණ පින. බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනොත් හිතේ පැහැදීමක් ප්‍රසාදයක් ඇති වුණොත් ඒ තුළින් ලැබෙන විපාකයක් අචින්තියයි. අන්නේ නිසා ඒ බුදුගුණවල බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී මහාපුරුෂ ලක්ෂණයන් අතර උන්වහන්සේගේ දළදා වහන්සේලා ගැන අපි නොදන්න සමාල්ලාවට අහල ඇති නමුත් මේ කාරණ අතර නොදන්න දේවලුත්තෝ බෑති. පිංහතුනී අපි දන්නවා සාමාන්‍ය මනුස්සයකුගේ ඔබ හිතන්න ඔබ ගැන සාමාන්‍ය මනුස්්‍යයා ඔබ එක ජීවත්වෙන අයි අපේ කටේ දත්තියනවා. හැබැයි අපිට මේ දත්වල කොච්චරනම් අපට ප්‍රශ්න තියෙනවාද. සමහරුගේ දත් පිළිවලකට නෑ. ඒ දත් එක පිට සමහරලාවට එහාට මෙහාට දත් පෙරලිලා දත් ඇද වෙලා ඊළඟට දත් එක හැඩයන්ගේ යුක්ත සමාරුට නල දත් ඇවිල්ලා. සමාන මට්ටමින් කාගෙවත් සාමාන්‍ය මනුස්්‍යයන් තුළ මේ දත්වල ඔක්කොගේම එක පෙළකට බොහොම ලස්සනට සමාන මට්ටමින් පිහිටන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ නමකගේ මහාපුරුෂ ලක්ෂණ අතර මේ දළදා වහන්සේලාට අදාළ මහාපුරුෂ ලක්ෂණ කීප නමක් තියෙනවා කීපයක් තියෙනවා. සමදන්ත බුදුරජාණන් වහන්සේගේ දත් ඔක්කෝම එක සමාන සුරූපයෙන් යුක්තයි. අවිවර දන්ත ඒ දත් අතර විවර සිදුරු පිහිටල නෑ. ඒ දත් දැන් අපි දන්නවා සමහරයි හිනාවෙනකොට ඔන්න ඒ දත්වල දත් අගින් සිදුරු තියනවා දත් එහාට මෙහාට පැනල දත්වල සිදුරු තියනවා. සමහරුවයි දත් හදාගන්න කොච්චර මහන්සී නොද පිළිවලකට හදාගන්න ඒත් තමාරුයි. බුදුරජාණන් වහන්සේගේ මේ දත් සියල්ලම දන්තධාතුන් වහන්සේලා එක පෙළකට බොහෝම පිළිවලට පෙළකට පිහිටලා තියෙන. අවිවර දත්ත විවර සිදුරු නෑවැ කුහර විවර සිදුරු එහෙම නෑ. ඊළඟට සම චත්හාරීසක දන්තධාතු බුදුරජාණන් වහන්සේගේ උඩු ඇන්දෙ 29යි යටි ඇන්දෙ 29යි දන්තධාතුන් වහන්සේලා 49ක් ශ්‍රීමුකේ තුළ පිහිටලා තියෙන. දැන් ඔබ හිතන්න සාමාන්‍ය මනුස්සේගේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ කටේ දත් 32ක් වගේ. සාමාන්‍ය මනුස්සයෙකුගේ දත් 32යි. කලාතුරකින් නල දත් දෙකක් ආවත් දත් 40ක් වෙන්නේ නැහැනේ කාටවත්. හැබැයි බුදුරජාණන් වහන්සේ නමකගේ මෙය මහා පුරුෂ ලක්ෂණ. උඩු ඇන්දේ 29යි යටි ඇන්දේ 29යි. සමචත්තාරීසක සමාන ප්‍රමාණින් යුක්ත දන්තධාතුන් වහන්සේලා 49ක් ශ්‍රීමුකේ තුළ වැඩ සිටින චත්තාරීසක 49. ඒ දන්තධාතුන් වහන්සේලා අතරින් ඒ 49ම සමදන්ත සමාන ප්‍රමාණයන්ගේ යුක්තයි. එක සමාන පිළිවෙලකට පිහිටලා තියෙන. අවිවර දන්ත විවර සිදුරු නැතුව සමාන පෙළකට පිහිටලා තියෙන. ඒ දත්වල විශේෂිත දන්තධාතුන් වහන්සේලා 49ක් ශ්‍රීමුකේ අර 49ක් වූ දන්තධාතුන් වහන්සේලා අතරින් පිහිටලා තියෙන. අපි සාමාන්‍ය කෙනෙකුගේ ඔබ දන්නවා අපි දත් ගැන ඉගෙනගෙන ඇති රුන්තක රදනක පුරශ්චාරක චාරුක කියලා මේ දත් අපි සාමාන්‍ය මේ විද්‍යාත්මකව දත් ගැන වර්ගීකරණය කරලා ඒ දත්වල හැඩය පිහිටලා තියෙන ආකාරය අනුව අපි විස්තර කරන. සාමාන්‍ය කියන දඩයන් දත් කියල මේ උල් දත් කියනවා. රදනක දත් කියල කියන්න උඩු ඇන්දේ දෙනමකු යටි ඇන්ද දෙකක් ඔය විදිහට සාමාන්‍ය කෙනෙක්ගේ පිහිටනවා මේ දත් අතර. බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ රදනක කියන දළදා වහන්සේලා හැබැයි මේ ඔක්කොම සමානව තියෙන බුදු කෙනෙක්. ඒ රදනක දළදා වහන්සේලාට තමයි කියන සතර දළදා වහන්සේලා. උඩු ඇන්දෙ දෙනමයි යටි ඇන්දෙ දෙනමයි හැටියට 4 නමක් පිහිටලා තියෙනවා. අනෙක් දළදා වහන්සේලාට වඩා
මෙන්න මේ සතර දළදා වහන්සේලා විශේෂිතයි. ඒ තමයි බුදු කෙනෙක් සිනහ පහල කරදි දත් අගින් සුදු බුදුරැසක් පැනලගෙන. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට ශ්‍රී මුකේ විවර වෙනකොට දත් සතර දළදාගින් සුදු පාට බුද්ධරශ්මියක් පැනනගෙන. මේ සුදු පාට බුදුරැස බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැනනගෙන. මේක බුදු කෙනෙකුට සාධහරණ ආශ්චර්ය කාරණය. ධර්මයේ සඳහන් වෙන බොහෝ තැන්වල. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ සමග වඩිනකොට ආනන්ද හාමුදුරු බුදු හාමුදුරන්ගේ පසු පසින් වැඩම කරන. ඔය අතර සිදුවීම් ගොඩාක් තියෙන අපි එක සිදුවීමක් සිහිපත් කරොත්. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර නගරේ වඩිනකොට වයසට ගිය දෙන්නේ තැටි දෙකක් අරගෙන සිහි කල්පනාවත් නෑ නගර හිඟමනය යනු. බුදුරජාණන් වහන්සේ මේ දෙන්න දිහා බලාගෙන ඉඳලා අනුකම්පා සහගත සිනහවක් පහල කරා. සාමාන්‍යෙන් අපි දන්නවා මිනිස්සු හිනාවෙනකොට එක හිනාවල් තියනම් මේ කෙලෙස් සහිත මනුස්්‍යයන්ට අපහසට හිනාවෙන උපහසට හිනාවෙනවා කොක් හඬලා හිනාවෙනවා එක හිනාවල් අපි කියනවා. සම්පූර්ණ මුළු කටේම දට්ටිගේ එලියට දාගෙන කට ඇර සමරු කට වහගෙන හිනාවෙනවා එක්ක දත් පේනවා. බුදු කෙනෙක් සිනහ පහල කරනකොට ඒ සිනහාවට ධර්මය යැන හසිතු පාදය කියල. බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ යම් විශේසිත ධර්මකාරණයක් මතු කරන්න අවශ්‍ය වුණා. එදකොට බුදු කෙනෙක් සිනහ පහල කරනකොට යම් විශේෂ ධර්මකාරණයක් ඒ තුළින් ලෝකෙට මතු කල පෙන්න්නනවා. එවැනි අවස්ථාවක බුදු කෙනෙක් සිනහ පහල කරද්දී ඒ සතර දළදා අග විවර වෙන විදිහට තමයි බුදු කෙනෙක් සිනහ පහල කරන්න. සාමාන්‍ය දට්ටික ඔක්කෝම කට ඇරගෙන හිමහිනාවෙන් නෑ බුදුවරු. බුදුරජාණන් වහන්සේලා හසිතුපාදයේ සතර දළදා අග විවර වෙන විදිහට බුදුමුවින් සිනහවක් පහල කරන්න. ඒ සතර දළදාගින් විහිදිච්ච සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වලල්ල බුදුරජාණන් වහන්සේගේ සිරස වටේ ප්‍රදක්ෂිනා වෙලා අහසට පැනනැක. අහසෙ නොපෙනියන. පසු පසින් වඩින ආනන්ද හාදුරු දැක්ක. දැකලහනෝ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අවසරයි කුමන කාරණයක් නිසාද තතාගතයන් වහන්සේ මේ සිනහ පහල කරේ. අන්න ආනන්ද හාදුරු දන්නවා හේතුව. මොකක් හෝ ධර්මකාරණයක් මතු කරන්න යම් විශේසිත දේකට බුදු කෙනෙක් මේ සිනහ පහල කරන්න. ආනන්ද හාදුරු විමස්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මෙන්න මේ දෙන්න අඳුරනවාද. ඔබට මේ දෙන්නව මතක් කෙනවද බලන්න කිව්. ආනන්ද හාදුරු කල්පනා කරනකොට මතක් වුණා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කාලෙකට පෙර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල්ම කාලවල මේ නගරයට වඩිද්දි මේ නගර හිටිය ධනවත්ම සිටුවරයයි සිටුදියණියයි නේද. ආනන්දය මේ දෙන්න ඒ කාලෙ බොහොම ධනවත්. මේ අය තරුණ කාලෙ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගත්තනම් අනාගාමි වෙන්න තරන් ඒ කාලෙ පින තිබුණා උත්සාහ කරේ. ආනන්ද මේ අය මැදි වයසේ ධර්මාවබෝධයට උත්සාහ ගත්තනම් සකදාගාමි වෙන්න තරම් පින තිබුණා. ඒ උත්සාහ ගත්තෙත් නෑ. වයසට ගිහිල්ල සිහිනුවන තියෙන කාලෙ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගත්තනම් අඩුම ගානි සෝවාන් වෙන්න හරි පින තිබ. ඒ උත්සාහගත්තෙත් නෑ. දැන් පින කියන්නේ හැමදාම තියෙන එකක් නෙමෙයි. ඒ පෙර පින ගෙවිලා පිනේ විපාක අවසන් වෙනවා. අර පිනේ විපාක ගෙවිල අවසන් වෙනකොට ඊළඟට මතුවෙන්නේ කරපු අකුසල්ටි. දැන් අර පෙර පින ගෙවිල අවසාන. පින ගෙවිල අවසන් වෙනකොට නගර තිබ සිටු තනතුරු ධනය වස්තුව කෝම නැති වෙලා. සමහර පුද්ගලයාගේ පින ගෙවෙනකොට රජ මැදුර හිටියත් එක රැයිම් මහපාරට වැටෙන්ට පුළුවන්. කොසොල් රජ්ජුරු මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක කියනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණය ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරමින් අප්‍රමාදීව ධර්මාවබෝධය කරගැනීමේ වටිනාකම පිනගෙවිල් අවසන් වෙන්න කලින් වීරි වැඩීමේ වටිනාකම ගැන දහම් දෙසුව. එතකට බුදුරජාණන් වහන්සේ මේ වගේ යම් යම් විශේෂ ධර්ම කාරණා සිහි කරමින් මතු කරලා දේශනා කරන්න අවශ්‍ය වනහම බුදුරජාණන් වහන්සේ සිනා පහල කරපු සිදුවීම් තියෙන.
තවත් ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග එක්තරා කැලෑ ප්‍රදේශයකින් පුංචි අතුපාරක් වගේ පාරකින් වඩිනකොට මේ පාර යනවා සාමාන්‍ය අපි කියනවා කඩියෝ වගේ කළු පාට පුංචි සත්තු යන්නේ පාරේ. ඔබ දැකලා ඇති කූඹි පෙලක් යනවා, දිමියෝ යනවා, පොඩි සත්තු ඉන්න පෙළට යන්නේ පොලිමට. එහෙම පෙලක් අර පාරේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට සත්තු පොලිමේ පුංචි සත්තු යනවා. බුදුරජාණන් වහන්සේ වුන් දිහා බලාගෙන හිටියා. අනුකම්පා සහගත සිනහවක් පහළ වුණා. ඒ වෙලාවෙත් අර සුදු පාට බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සතර දළදාගෙන් විහිදිලා අහසට පැන නැග්ගා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි යම් විශේෂ කාරණයක් නිසාද? ආනන්ද මෙන්න මේ කූඹි රැළ දිහා බලන්නක මේ සත්තු ටික දිහා. මේ අතර මේ දීර්ඝ සංසාර ගමනේ සක්විති රජ නොවෙච්ච කෙනෙක් හොයන්න නෑ කියලා. ඔන්න හිතන්න සංසාර ගමනේ භයානකම. කොයි තරම් දීර්ඝ සසර ගමනක්ද ඔබ මම අපි මේ කවුරුත් ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවට අවබෝධ කරගත් ධර්මයේ දේශනා කරා. උන්වහන්සේගේ ධර්මස්කන්ධය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න වෙනකොට උන්වහන්සේගේ බණහල ධර්මය අවබෝධ කරගත්ත පිරිස දසදහසක් ලෝක දහතුල දෙව් බමුන් එක්ක අටුවා පොත්වල සඳහන් වෙනවා සූවිසි අසංකීය 9 කෝටි 60 ලක්ෂයක් කියලා. මිනිස්සු අතර ඊටාම සුළු පිරිසයි. වැඩිපුරම ධර්මය අවබෝධ කරේ දෙව් බමුන්. දැන් හිතන්න මේ සියලු දෙවියන් බ්‍රහ්මයන් අසංකීය ගණන් සත්වයන් ධර්ම අවබෝධය ලැබුවේ අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛේ. ඒ උතුම් සතර දළදා වහන්සේලා ඇතුළු දළදා වහන්සේලා ස්පර්ශ කරගෙනයි ඒ උතුම් ධර්මස්කන්ධය දේශනා කරේ. ඒ නිසායි අපි දළදා වහන්සේලා වඳිනකොට අදටත් සිහිපත් කරන්න. 80 දහසක ධර්මස්කන්ධයේ ස්පර්ශ වෙච්ච මේ උතුම් දළදා වහන්සේලා කියලා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අනාගතයේ දිහා ලෝකෙ බැලුවා. අතීත බුදුරජාණන් වහන්සේලා 13 වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය බැලුවා. පින්වතුනි දීර්ඝායුෂ ඇති බොහෝ බුදුරජාණන් වහන්සේලා 13 වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඒ සියලුම අස්ති ධාතුන් වහන්සේලා ඒක ඝනව එක කැටියක් වගේ රත්තරන් පාට රන් කැටියක් වගේ ඒක ඝනව රන් දෙනේ පිහිටනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. උන්වහන්සේ පහළ වුණේ මනුස්ස ලෝකේ ආයුෂ අඩු කාලෙක. බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බැලුවා බොහෝ පින් ඇති අය අනාගත ලෝකෙ පහළ වෙනවා. හැබැයි ඒ අයට සියසින් බුදුරජාණන් වහන්සේව දැකලා වන්දනා කරගන්න පින නැති වෙලා. හැබැයි ඒ අයට ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා සේම වැඳුම් පිදුම් කරලා පින් කරගන්න. අනාගත ලෝකේ පහළ වෙන උපදින මනුස්සයන්ට බුදුගුණ සිහිපත් කරගෙන ගිලම්පස ටිකක් මල් ටිකක් බුද්ධ පූජාව පූජා කරලා බුදුහාමුදුරන්ට පූජා කරා වගේම පින් රැස් කරගන්න. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ අස්ති ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් බිදිලා විසිරිලා අවුරුදු 5000ක් යනතේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිත්වා කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පිහිටෙව්වා. ඒ උතුම් බුද්ධ අධිෂ්ඨාන මතයි ධාතුන් වහන්සේලා විසිරුණේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන විශාල ධාතුන් වහන්සේලා 7 නම රන් දෙනේ නොකැඩී නොබිදී නොවිසිරී ඒ ආකාරයෙන් පවතිවා කියලා අධිෂ්ඨාන කරා. ඒ අතර නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ මේ හිස් කබල ඉදිරිපස කොටස. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනම බෙල්ලේ ඉඳන් වම් අත දක්වා පිහිටි වම් උරහිස් අස්තියයි බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි දකුණු උරහිස් අස්තිය. වම් අකු ධාතුන් වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ හැටියට හඳුන්වනවා. ඊළඟට සතර දළදා වහන්සේලා
අර ශ්‍රී මුකේ තුළ වැඩ සිටිය සම චත්තාරීසක දන්තධාතුන් වහන්සේලා අතරින් සුදු බුදු රැස් විහිදිච්චේ සතර දළදා වහන්සේලා. නොකැඩී නොබිදී නොවිසිරී රන් දෙන තුළේ ආකාරයම පවතීවා කියල අධිෂ්ඨාන කරන. ඔය විදියට බුද්ධ අධිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න. මේ ධාතුන් වහන්සේලා ලැබිච්ච ආකාරය ඒවා ලබාගත්ත හැටි හරීම ආශ්චර්යමත් කරුණු ධර්ම ග්‍රන්ථවල ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙන. අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහේ දින 7ක් මහජන ප්‍රදර්ශනයට තැබුවා කියන. මිනිස්සුන්ට වන්දනා කරගන්න දවස් 7ක් තිබ්බා. ඒ දින 7ේම දැන් සාමාන්‍ය මිනිස්සෙක් නම් ඔබ හිතක් මේ මරණයට පත් වෙලා අර බෙහෙත් ගහලා එම්බාම් කරලා කර කරලා මේ දවස් 4-5ක් හරි තියාගන්න. නැත්නම් කොච්චර දුර්ගන්ධයක් ඇඟ ඉදිමිලා කොච්චර දුගදක් හමනවද මලකුණකින්. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 7ක් යනතේ මේ දැන් පිරිනිවන් පෑව වගේ කිසිම වෙනසක් නොවී ශ්‍රී දේහේ ඒ ආකාරයෙන්ම පැවතුණා. බොහෝ පිරිසක් දවල් රෑ දෙකේ වැල නොකැඩී මල් සුවඳ ද්‍රව්‍ය පුද පූජා අරගෙන ඇවිල්ලා බුදුගුණ සිහි කර කර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනා කරගත්තා. දවස් 7කට පස්සේ සුවඳ පැන් ගල්වල සඳුන් වතුරෙන් දෝවනය කරලා අලුත් සිවුරකින් ශ්‍රී දේහේ එතුවා. ඊට පස්සේ උඩින් කපුපුළුම් පටලයක් එතුවා. ආයමත් අලුත් සිවුරකින් එතුවා. ආයමත් කපුපුළුම් පටලයකින් එතුවා. අලුත් සිවුරයි කපුපුළුම් පටලේ අලුත් සිවුරයි කපුපුළුම් ඔය විදිහට සිවුරු 500ක් කපුපුළුම් පටල 500කිනුත් ඔතලා රන් දෙනක තැන්පත් කරා. රත්තරන් වලින් සකස් කරපු දෙනක තැන්පත් කරන්නට යෙදුණා. භාජනයක පෙට්ටියක තැන්පත් කරා. මේ රන් දෙන පිටින්ම පෙරහැරෙන් නගරේ ප්‍රදක්ෂිනා කරවගෙන පෙරහැරින් අරගෙන ඇවිල්ලා සඳුන් දරවලින් සකස් කරපු චිත්තකයට රන් දෙන තැන්පත් කරා. මෙහෙම තැන්පත් කරලා තමයි දැන් ශ්‍රී දේහය ආදාහනය කරන කටයුතු ඔන්න සූදානම් කරලා ඒ වෙනුවෙන් මල්ල රජදරුවන් 4 දෙනෙක් පිළිවෙත් පුරපු 4 දෙනෙක් දෝවනේ වෙලා සුවඳ පැන් ගල්වලා ජටාවල් ඇඳලා දැන් සුදු අතින් සැරසිලා ගිනි මැල 4ක් අරගෙන චිත්තකයේ වටා ප්‍රදක්ෂිනා කරලා බොහොම ගෞරවයෙන් චිතකයට ගිනි දල්වන්න සූදානම් වුණා. මේ චිතකයට ගින්න තියෙනකොටම සැනින් ගින්න නිවෙනවා. හිතා ගන්න බෑ. ඊළඟට මල්ල රජදරුව 8 දෙනෙක් අර විදිහටම ආයිමත් දෙවනි වතාවේ උත්සාහ කරා. ඒ ගිනි තියෙනකොටම ගින්න නිවෙනවා චිතකේ. මල්ල රජදරුව 16 දෙනෙක් තුන්වෙනි වතාවටත් උත්සාහ කරා. ඒ වෙලාවේ චිතකයට ගිනි දල්වනකොටම සැනින් ගින්න නිවෙනවා. අවසානයේ වුන් බැලුව මොකද මේ අපෙන් අඩුවක් වෙලාද? මොකක් හරි දෙයක් තියෙනවා. කාගෙන්ද අපි මේක දැනගන්නේ? ඒ අතර වැඩ හිටිය මහරහතන් වහන්සේලා අතර දිවස්ලාභීන්ගෙන් අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ දා එතන වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ විමසුවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තැන්පත් මේ චිතකයට ගිනි දල්වන්න බැරි ඇයි? මොකක් හරි අපේ අඩුවක්ද? උන්වහන්සේ දිවසින් බැලුවා දෙවියන්ගේ අදහස දැනගත්තා. රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක් කියමු. චිතකයට දැම්ම ගිනි දල්වනවට දෙවිවරු කැමති නෑ. දෙවියන්ගේ අදහස වෙන එකක්. ස්වාමීනි මොකද්ද දෙවියන්ගේ අදහස? දෙවියන්ගේ අදහස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන පාවා නුවර ඉඳන් වඩිනවා. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. අනේ මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව දැකලා වන්දනා කරගන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර මට අවසාන වතාවට හරි සිරිපතුල් නළලි තියාගෙන බුදු ගුණ සිහි කරමින් වන්දනා කරන්න මට ලැබේවා 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 කියලා හිත හිතා වඩිනවා. ඒ සිතුවිල්ල දකිනවා දෙවිවරු. ඒ නිසා දෙවියන් චිතකයට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ. ගින්න තියෙනකොටම ගින්න දෙවියන් නිවන. ඒ වෙලාවේ රජදරුවන්ට දැනුම් දුන්නා මෙන්න මේකයි කාරණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි දැන් ශාසනයේ ඉන්න
ශාසනික නායකත්වය බුදුහාඳුරන්ගෙන් පස්සේ බාරගන්න ඉන්න ප්‍රධානම කෙනා. ශේෂ්ඨතම කෙනා. මොකද මහා කාශ්‍යප හාමුදුරුවෝ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ප්‍රධානම කෙනා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් ඊළඟට ඉන්නේ අගසව් දෙනම පිරිනිවන් පාලා නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාද්දී ඒ වෙනකොට වැඩ හිටිය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි පෙනුමෙනුත් බුදුරජාණන් වහන්සේ වගේම කෙනෙක්. මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබ්බ කියන උන්වහන්සේ ළඟ. බැලූ බැල්මට සාමාන්‍ය මිනිස්සු එකපාරටම මේ බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා මහා කාශ්‍යප හාමුදුරන්ට රැවටිච්ච අවස්ථාත් ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ වෙලාවකට පස්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන වැඩම කරලා අර චිතකයේ වටේම 3 වලල්ලක් බුදු ගුණ සිහි කර කර වන්දනා කරලා චිතකයට දන ගහලා නලල තියලා සත්‍යක්‍රියා අධිෂ්ඨානයක් කරා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ සිවුරු 500කින් ඔතලා කපුපුළුම් පටල 500කින් ඔතලා මේ රන්දිනේ තැම්පත් කළ චිතකයට නංවලා ඒ ශ්‍රී දේහේ සිරිපතුල් රන්දෙනත් කපුපුළුම් පටල 500ක් සිවුරු 500ක් විවර කරගෙන එළියට නික්මිලා මගේ නලලි පිහිටාවා කියලා චිතකයට නලල තිබ්බ අධිෂ්ඨානයක් කරලා. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලි පිහිටියා. සියලු දෙනා පුදුමෙන් පුදුමයට පත් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුගුණ සිහි කර කර සිරිපතුල් දෑතින් පිරිමදිමින් බොහෝම සද්ධා ගෞරවයෙන් වන්දනා කරලා නැකිටිනවා සමගම චිතකයේ නොසෙල්වී පෙර තිබූ පරිදිව පිහිටියා දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔහොම තමයි ශ්‍රී දේහයට ගිනි දැල්වෙන්නේ. කාටවත් මල්ල රජ දරුවන්ටවත් කාටවත් ගිනි දැල්වන්න පෙර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඳලා නැකිටිනවා සමගම සිරිපතුල් වන්දනා කරලා ඉබේම චිතකයේ දේවානුභාවයෙන් ගිනි දැල්වෙනවා. ඔන්න ඔය වෙලාවේ ශ්‍රී දේහය ආදාහනය වෙන වෙලාවේ ඔතන වැඩ හිටියා කේම කියන මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා. බොහොම 이르දි බල සම්පන්නයි. උන්වහන්සේ 이르දියෙන් තේජෝ කසිනේට සමවැදිලා ගිනිදැල් අතරින් චිතකය ඇතුළට ගිහිල්ලා වාම යටි දළදා වහන්සේ අතට ගත්තා. අර සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ කේම මහරහතන් වහන්සේ දෑතින්ම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන ඒ දළදා වහන්සේ ඊට පස්සේ අරගෙන ගියා කලිඟු රට එදා බ්‍රහ්මදත්ත නමින් රජකම් කරපු රජුරුවන්. ඒ වෙනකොට රජ්ජුරුවෝ තිසරණේ පිහිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේ දළදා වහන්සේ මේ බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ උතුම් දළදා වහන්සේ නමක් කියලා රජ්ජුරුවන්ට පැවරුවා. රජ්ජුරුවෝ ළඟ හිටපු බමුණු මිත්‍යා දෘෂ්ටිකය නොයෙක් විදිහට මේ දළදා වහන්සේට ගරහා කරමින් රජ්ජුරුවන්ට වැරදි උපදෙස් පවා දුන්නා. හැබැයි මේ දළදා වහන්සේ පෙළහර පෑව. රජ්ජුරුවෝ පුදුමෙන් පුදුමයට පත් වෙලා රජ්ජුරුවන්ගේ හිතේ සද්ධාව ඇති වෙලා අර මිත්‍යාවන් බැහැර කරලා රජ්ජුරුවෝ බොහොම ගෞරවයෙන් මේ දළදා වහන්සේට ධාතු මන්දිරයක් හදාගෙන ගෞරවයෙන් වන්දනා කළා. ඔහොම පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කාලයක් එන අතරේ මේ දළදා වහන්සේට ගොඩාක් හිරිහැර සිද්ධ කරන්න මිත්‍යා දෘෂ්ටික ප්‍රාදේශීය රජවරු බලවත් රජවරු උත්සාහ කරා. ඊට පස්සේ තමයි මේ දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් දන්ත කුමරු හේමමාලා අතේ ඒ දළදා වහන්සේ පිටත් කරලා ලංකාවට පිටත් කරලා ඉවර. එදා කේම මහරහතන් වහන්සේ ගිනිදැල් අතරින් චිතකයේ ඇතුළට ගිහිල්ලා පිළිගත්තේ වාම යටි දළදා වහන්සේ අද මේ අපි බණහන මේ බණ කියන වෙලාව වෙනකොටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ බොහෝම ගෞරවාන්විතව දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් රන් කොපුවක බහලු ඒ උතුම් වාම යටි දළදා වහන්සේ කරඩු 7ක් තුළ
දළදා මාලිකාවේ බොහොම ගෞරවයෙන් වැඩ සිටිනවා. පිංගතුනි මේ දළදා වහන්සේ වසර කීපයකට වතාවක් සැදැහැවතුන්ට වන්දනා කරන්න සලස්සනවා. ඔබ දන්න ඇති දළදා ප්‍රදර්ශනයේ තියලා දළදා වන්දනා කරන්න මිනිස්සුන්ට අවස්ථාව ලබලදීපු අවස්ථාවල ඔබේ අම්මල තාත්තර සමට ඔබේ ආච්චිල සීයල ඔබේ නෑදෑය ඔබේ අසල් වැසියෝ දළදා වහන්සේ වඳින්න දින ගනම් පෝලිමේ ඉඳලා සියසිම්ම මේ දළදා වහන්සේ දැකළ වන්දනා කරගන්න අය අදත් ඇති. ඒ අයගෙන් ඔබ අහල බලන්න අදටත් අවුරුදු 2500 ගානක් බුදුහාමුදුරු පිරිනිවන් පාල. හැබැයි ඒ උතුම් දළදා වහන්සේ අදටත් කිසිම වෙනසක් නොවී සුදු පැහැති සුදු බුදුරැස් විහිදිච්ච දළදා වහන්සේ අදටත් අපිට සියසින් දැකළ වන්දනා කරගන්න පුළුවන් විදිහට මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ වැඩ සිටිනවා. ඊළඟට පිංගතුනේ ඔය දළදා වහන්සේ තමයි රන් දෙනේ ගිනිදැල් අතරින්ම එලියට වඩම්මල ගත්තේ කේව මහරහතන් වහන්සේ. අනිත් දළදා වහන්සේලා 3 නම රන් දෙන තුළ එහෙම ඉතිරි වුණා. චිතකේ ගිනි නිවුණට පස්ස ඔය අතරු බහල ඇති සරබෝ කියන මහරහතන් වහන්සේ මේ බෙල්ලේ පිහිටි අස්තිධාතුන් වහන්සේලා 7 නම අපි කියනවා ග්‍රීවා ධාතුන් වහන්සේ. ඉර්දියෙන්ම චිතකය ඇතුළෙන් අරගෙන අහසිම මයංගනීට වැඩම කළ මයංගන සෑයි ගර්භය තුළ තැන්පත් කරා කියලා තියෙන. පිංහතුනී දැන් දළදා වහන්සේලා ඉතිරි දළදා වහන්සේලා 3 නම බෙදිලගේ ආකාරය. දැන් චිතක ගිනි නිවිලගයාට පස්සේ දේහ ආදාහනය වෙලා අවසන් වෙනකොට වැස්ස වලාහක දෙවිවරු චිතකයට පමණක් වැසි ඇදහැලෙන්න සැලැස්ව කියල අපේ ඉතිහාසි තියෙනවා. අවට තියෙන සල්ගස්වල අතෝ ඉබේම චිතකයේ දෙසට නැමිලා පොළොවෙන් උරාගත්ත ජල දහරාවන් චිතකයට විහිදුනා කියල ඉතිහා සඳහන් වෙන. මේ වගේ මහා ආශ්චර්යමත් දේවල් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් එක්කේ දා සිදු වෙලා තිය. අවසානි දැන් චිතකයේ ගිනි නිවුණට පස්සේ අර රන් දෙන පිටිම්ම ඇතෙක් මත තැම්පත් කරලා පෙරහැරෙන් ගෞරවයෙන් බොහොම ලස්සනට සකස් කරපු මණ්ඩපේට වඩම්මගෙනාවයි. මේ මණ්ඩපේ මතති තමයි රන් දෙන විවර කරලා ධාතුන් වහන්සේලා බෙදල දෙන්න සැලසුම් කරලා තිබුණ. ඔන්න ඔය වෙලාවෙ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රීදේහය ආදාහනය කරනවා කියන ආරංචිය ඔය දින කීපය වෙනකොට මුළු දඹදිව ප්‍රාදේශීය රාජ්‍යවල දඹදිව පුරාම පැතිරිලා ගිය. ඒ සද්ධාවන්ත රජවරු කල්පනා කරා බුදුහාමුදුරුවන්ගෙන් ධාතුන් වහන්සේලා අපිටත් අයිතියක් තියෙන. උන්වහන්සේ අපිත් ඇසුරු කර අපිත් වෙහෙර විහාර හදල දුන්න. අජාසත් රජ්ජුරුව කල්පනා කරා බුදුහාමුදුරන්ගේ අග්‍රදායකය මගේ පියතුමා බිම්බිසාර රජ්ජුරු. උන්වහන්සේට පළවෙනි ආරාමය කරලා දුන්න බිම්බිසාර රජ්ජුරු. බුදුහාමුදුරන්ව ගෞරවයෙන් මමත් ඇසුරු කරා. ඒ නිසා මටත් ධාතුන් වහන්සේලාගේ භාගයක්ම හිමි වෙන්නවා. සාක්‍ය වංශිකයන් කල්පනා කරා බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙ අපේ ඥාති අපි සාක්‍ය වංශිකයෝ. ඒ නිසා අපිටයි ධාතුන් වහන්සේලාගේ වැඩිම ප්‍රමාණයක් හිමි වෙන්න ඕන. අපි කොහොම හරි භාගයක් මයිති කරගන්නවා කියලා දුන්නත්නම් යුද්ධයක් වුණත් කරන්න සූදානන් කියලා යුද පිරිසත් අරගෙනම අනිත් රජවරුත් එහෙමයි. කෝලිය වංශිකය බුදුහාන්දුරගේ අම්මගේ පැත්ති නෑදෑයකින් කෝලිය වංශිකය. ඒ අය කල්පනා කර බුදුහාන්දුරන්ගේ අයිති අපිටත් තියෙනවා. උන්වහන්සේ අපේ ඥාති සම්බන්ධයක් තියෙන. අපි ධාතුන් වහන්සේලාගේ වැඩිම ප්‍රමාණයක් අපිටත් අයිති වෙන්න ඕන කියලා සේනාවත් අරගෙන ඔය විදියට අල්ල කප්පනුවර බුලි රජදරු වේත දීපනුවර බ්‍රාහ්මණ පිරිච්ච ලිච්චවී ඔය විදියට කණ්ඩායන් 7ක් වෙන වෙනම ඇවිල්ලා කුසිනාරාව වටේට කඳවුරු ගහගෙන පණවිඩ කරුවන් එව්වා ඉස්සරලා. තමන්ගේ යුද සේනාවත් එක්ක ඇවිල්ලා රජවරු කඳවුරු බැඳගෙන පණවිඩ එව්වා. ධාතුන් වහන්සේලාගේ භාගයක් අපිට දෙන්න ඕනේ. දුන්න නැත්නම් අපි යුද්ධයකට සූදානම්. දැන් ඊළඟ පණවිඩෙත් තියෙනවා අපිටත් භාගයක් අපිටත් භාගයක් අපිටත් භාගයක්. හැමෝම ඉල්ලන්නේ ධාතුන් වහන්සේලාගේ සම්පූර්ණ බුදු සිරුරේ ධාතුන් වහන්සේලාගේ භාගයක්. ඒ අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යාන. මේ මල්ල රජදරුව කියා හිටියා දෙන්නේ නෑ කාටවත් ධාතුන් වහන්සේලා.
ඇයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ මගේ රාජ්‍ය මගේ භූමිය. නුඹලගේ රාජ්‍යවල මුතුමැණික් ලැබෙනවා. ඒවා අපිට දෙනවද? නෑ. ඒවා ඒ රජවරු අයිති කරගන්න. මේ මගේ රාජ්‍යයේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා පිරිනිවන් පෑවේ. ඒ නිසා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අයිති මටයි. ඔය වෙලාවේ තව ඩිංගෙන් ධාතුන් වහන්සේලා බෙදාගන්න රජවරු අතර යුද්ධයක් පවා ඇති වෙන්න තිබුණා. ඔන්න ඔය වෙලාවේ මේ සියලු රජවරුන්ට රාජකුමාරවරුන්ට ශිල්ප ශාස්ත්‍රය උගන්වන ගුරුවරයා වෙච්ච ද්‍රෝණ කියන බමුණ මැදිහත් වෙලා මේ හැමෝම කොහොම හරි සමගි කරවගෙන සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න ඔන්න හැමෝම එකඟ කරගත්තා. දැන් අර රජදරුවෝ ඔක්කොම එකතු කරගෙන සමගි කරගෙන ඇවිල්ලා හැමෝම ඉදිරියේ රන් දෙන විවර කරා. අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහනය වෙලා අවසන් වෙච්ච මේ රන් දෙන විවර කර. රන් දෙන විවර කරද්දී හරිම ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර පළවෙනියට මොතපු සිවුර ඒවා බුද්ධ අධිෂ්ඨාන. ඔබට මට අපි කාටවත් ඒවත් හිතාගන්න වටහාගන්න පුළුවන්කමක් නෑ. බුදුගුණ අචින්තියයි. අචින්තිය දේවල් අපේ නුවනට වැටහෙන දේවල් නෙමේ. බුද්ධ අධිෂ්ඨානයෙන් පළවෙනියටම බුදු සිරුර ඔතපු සිවුර පිලිස්සෙන්නේ නෑ. 500 වෙනියට අර ඔක්කොටම උඩින්ම ඔතපු සිවුරත් පිලිස්සිලා නෑ. අනෙත් සිවුරු 498ම දැවිලා. කපුපුළුම් පටල 500ම දැවිලා. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලා නෑ. රන්දිනේ අලු නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සම්මස් නහර මේ ඔක්කොම දැවිලා. ඒවැවත් අලුත් නෑ දැලිත් නෑ ඔක්කොම ගිතෙල් ටිකක් අතුරු දහන් වෙලා ගියා වගේ රන් දෙන ඇතුළෙම දැවිලා අතුරු දහන් වෙලා. ඒ බුද්ධ අධිෂ්ඨාන. එහෙමනම් රන් දෙන විවර කරද්දි රන් දෙන ඇතුළේ දකින්න තිබුණේ ලලාට ධාතුන් වහන්සේ. අකු ධාතුන් වහන්සේලා දෙනම. සතර දළදා වහන්සේලාගෙන් දළදා වහන්සේලා 3 මොකද කලින්ම ගිනි දැල් අතරින් කේම මහරහතන් වහන්සේ වාමයටි දළදා වහන්සේ කලින්ම එළියට වැඩැම්මවා. ඊළඟට අනෙක් අස්ති ධාතුන් වහන්සේලා වෙන වෙනම තිබුණා සිවුරු දෙක අතරේ. මුම්පියලි ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා. කඩසහල් ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා. අබෑට ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා හැටියට මේ බුදු සිරුරේ සියලූම අස්ති ධාතුන් වහන්සේලා බිඳී ගිය ධාතුන් වහන්සේලා ප්‍රමාණ 3කට බිඳිලා තිබුණ විශාල ධාතුන් වහන්සේලා 7 නමක් ඉතිරි වෙලා තිබුණ බුද්ධ අධිෂ්ඨානය. ඔය වෙලාවේ දැන් අර රන් දෙන විවර කරනකොට රජදරුවෝ හඬා වැළපෙන්න පටන් ගත්තා. අනේ අපිට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කොච්චරනම් මහා කාරුණික කෙනෙක්ද. උන්වහන්සේගේ බුදුරුව කොච්චර ලස්සනද. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය අද ආදාහනය වෙලා අද මේ රන් දෙනේ අපිට දකින්න තියෙන්නේ මේ අස්ති ධාතුන් වහන්සේලා ටිකක් විතරයි නේද කියලා අර රජවරු හඬා වැළපෙනවා. සද්ධාවටනේ මේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආවේ. ඒ අය හඬා වැළපෙන අතරේ රන් දෙන විවර කරපු වෙලාවේ ද්‍රෝණ බමුණ කල්පනා කරා දැන් මේ හැමෝම සමගි කරගත්තේ මේ ඔක්කොම ධාතුන් වහන්සේලා සමසේ බෙදා. හැමෝටම සමසේ බෙදුවොත් මට වන්දනා කරන්න එක ධාතුන් වහන්සේ නමක්වත් නැති වෙනවා. ඔය වෙලාවේ මේ හඬා වැළපෙන අතරේ කොහොම හරි අතට අහු වෙන ධාතුන් වහන්සේ නමක් හංග ගන්න ඕන කියලා හිතුවා. රන් දිනේ සුදු පාට බුදුරැස් විහිදෙන අර සතර දළදා වහන්සේලාගෙන් දළදා වහන්සේලා 3 තියෙනවා. එහෙමම කාටවත් නොපෙනෙන්න එක් දළදා වහන්සේ නමක් හිමින් ඔළුවේ අර බැඳගෙන හිටපු ජටාවේ ගහගත්තා. අනෙක් දළදා වහන්සේ හිමීට අරගෙන ඉනේ ගහගත්තා. කොහෙන් හරි ඉතුරු වෙන්නේ. අනෙක් දළදා වහන්සේ ඉනේ හංග ගන්න යනකොට වැටුණා වෙන්න පුළුවන්. පාදයෙන් සංගව ගත්තා කියලා තියෙනවා. බැරි වෙලාවට රජදරුවෝ දැක්කොත් මේ ධාතුන් වහන්සේලා හංග ගන්නවා. ගුරුවරයා කියලා නෑ. රජවරු කිපුණොත් සමහරට බමුණට මැරුම් කන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා බයටත් එක පාදයෙන් සංගව ගත්තා. දැන් මේ කාට හොරෙන් දළදා වහන්සේලා හංග ගත්තත් මිනිස්සුયો දැක්කේ නැතත් දෙවියන්ට හොරෙන් හංග ගන්න පුළුවන්කමක් නෑ. එදා ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ රන් දෙන විවර කරද්දී දස දහසක් ලෝක ධාතුල දෙවිවරු අහසේ පිරීලා ඉතිරිලා සාදුකාර දීදී අහසේ ඉඳන්
දිව්‍ය මේ පූජාවන් පවත්වන අහසේ ඉඳන් මදාරා මල්ලිසිනවා. ඔය වෙලාවේ සක්‍ර දෙවියෝ දැක්කා ද්‍රෝණ බමුණා ජටාවේ හංගගෙන ඉන්නවා දකුණු දළදා වහන්සේ නම. ඒ දළදා වහන්සේ හංගගත්තට ඇත්තටම මේ දළදා වහන්සේ බුද්ධ අධිෂ්ඨාන දිහා බැලුවා. බුදුහාමුදුරුවෝ බුදු ඇසින් දකිනවා මේ දළදා වහන්සේ දෙව්ලොව සිළුමිණිසෑයි දෙව් බඹුන් වන්දනා කරන. දෙවියන් වන අපට වැඳුම් පිදුම් කරන්න මේ දළදා වහන්සේ උරුමයි. මේ බමුණ හංගගත්තට බමුණට මේ දළදා වහන්සේට පුද සත්කාර කරන්න තරම් පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි. එහෙම කල්පනා කරපු සක්‍ර දෙවියෝ අහසේ ඉඳන්ම රන් කරඬුවක් මවලා අධිෂ්ඨාන කරලා අර බමුණගේ ජටාවේ හංගගෙන තිබ්බ දළදා වහන්සේ කරඬුවේ තැන්පත් කරගත්තා. දෙවිවරු සාදුකාර දීදී දෙව්ලොවට ගිහිල්ලා ඒ උතුම් දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ සක් දෙවිඳු බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා එදා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ කෙස් වැටිය කපලා අහසට විසි කරද්දී මට ඒ කාන්තේ ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියලා අධිෂ්ඨාන කළ අහසට විසි කරපු වෙලාවේ යොදුනක් ඉහළ අහසට පැන නැග්ග මේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා 12 යොදුනක් විශාල චෛත්‍යයක් තව්තිසා දෙව්ලොව සක්‍ර දෙවියන් එදා මැව්වා. ඒ තමයි සිළුමිණිසෑය. මේ සිළුමිණිසෑය තුලම ඒ දළදා වහන්සේ තැන්පත් කරා. පිංගතුනි අදටත් මේ අපි බණහන මේ බණ කියන වෙලාව වෙනකොටත් ඒ උතුම් දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නේ දෙව්ලොව සිළුමිණි මහා සෑය දෙව් බඹුන් වන්දනා කරනවා. ඊළඟට අර පාදයෙන් සංගවගත්ත දළදාව කාට හොරෙන් හංගගත්තත් එදා අර මනුස්්‍යය අතරින් ඔබ අහලා ඇති නාගලෝක නාගයන් බොහෝම සද්ධාවන්තයි. බොහෝ නාග පිරිසක් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ඒ වෙලාවේ මතු වෙලා හිටිය අර මිනිස්සු අතරින් නොපෙනෙන විදියට. මේ නාගයෝ දැක්ක ද්‍රෝණ බමුණා පාදයෙන් සංගවගෙන ඉන්න මේ දළදා වහන්සේ. ඒ මොහොතෙම ජයසේන කියන නාරජුට දැනුම් දුන්න. මේ ජයසේන නාරජු පොළොව ඇතුළෙම ද්‍රෝණ බමුණටත් නොදැනෙන්න පොළොව ඇතුළෙම මේ දළදා වහන්සේ රැගෙන නාලුවට අරගෙන ගිය. නාගයම් බොහෝම සද්ධාවෙන් ධාතු මන්දිරයක් මවල මැණික් කතුරලා ඒ දළදා වහන්සේ නාලව මැණික් කොලින් සකස් කරපු ධාතු මන්දිරයක මැණික් මණ්ඩපයක තැන්පත් කරලා නාගයම් බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරා. හැබැයි පිංගතුනි මේ දළදා වහන්සේ අද මේ වෙනකොට වැඩ ඉන්නේ ලංකා භූමියේ. ඔබ දන්නවා ලංකාවේ පොළොන්නරුවේ අදටත් සුදු බුදුරැස් විහිදෙන විටින් විට පෙළහර පාන මහා අසිරිමත් දේවල් සිදුවෙන මහා සෑය සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ අන්නේ පොළොන්නරුවේ වැඩ සිටින සෝමාවතී චෛත්‍යය සකස් කරලා අවසන් වෙලා එදා රජතුමා එදා වැඩහිටිය බොහොම ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමකට පැවරුවා නාගලෝකෙ තියෙන ඒ දළදා වහන්සේ රැගෙන පැමිණෙන. උන්වහන්සේ ඉරදියෙන් නාලවට ගිහිල්ලා මෙන්න මේ නාගයන් වැඳුම් පිදුම් කරපු ඒ උතුම් දකුණු දළදා වහන්සේ ඒ දකුණු දළදා වහන්සේ නම. ඒ දළදා වහන්සේ නාලුවෙන් නාගයන්ගෙන් ඉල්ලගෙන නාලුවෙන් අරගෙනාව. ඇවිල්ල සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිකරද්දී ඒ මහා සෑයේ ගර්භය තැන්පත් කරා. ඔබ දන්නවා අපේ රටේ ඉතිහාසයේ 30 අවුරුදු යුද්ධයේ විතරක් නෙමෙයි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ මේ වගේ මහා ව්‍යසන කාල පසු කරගෙන ආව. එවැනි ඉතිහාසයකදී පවා ඒ සෑයට කිසිම අනතුරක් විපතක් කරන්න බැරි විදිහට මහා වනාන්තරය ඇතුලේ මහා ආශ්චර්යමත් විදිහට මේ මහා සෑය ආරක්ෂා වුණා. අදටත් ඒ උතුම් දකුණු දළදා වහන්සේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. දැන් ඔබ දන්නවා මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේලා අතරින් වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අද වැඩ ඉන්නවා. එක් දකුණු දළදා වහන්සේ නමක් ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත්ත දළදාව සක්‍ර දෙවියන් අරගෙන ගියා. අදටත් සිළුමිණි මහා සෑයි දෙව් බඹුන් වන්දනා කරනවා. අනිත් දකුණු දළදා වහන්සේ තමයි
නාලුවට අරගෙන ගිය ජයසේන නාරජු නාලුවට අරගෙන ගිය දළදා වහන්සේ අද මේ වෙනකොට සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ මනුස්සයන්ගේ විතරක් නෙමේ දෙව් බමුන්ගේ පවා වැඳුම් පිදුම් ලබමින් අදටත් වැඩ සිටින. ඊළඟට අර ද්‍රෝණ බමුණ ඉනේ හංග ගත්තා තව දළදා වහන්සේ නම. දළදා වහන්සේලා තුන්නමම රන්දිනින් ගත්තන්න. එක් දළදා වහන්සේ නම ජටාව හංගගත්ත අනිත් එක හංගගන්න යනකොට වැටුණ වෙන්න පුළුවන් පාදයෙන් සංගව ගත්ත කියලා තියෙනවා. ඒ කොහොම සංගව ගත්තද කියලා අපිට හරියට තේරුම් ගන්න බෑ. ඊළඟට ඉනේ හංගගත්ත දළදා වහන්සේ ඒ වෙලාවේ අර ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ ධාතු වන්දනා කරන්න ආපු පිරිස අතර කෙනෙක් දකිනවා ද්‍රෝණ බමුණ ඉනේ හංග ගන්නවා යම. අර පිරිස අතරෙම බමුණටත් නොදැනෙන්න ඔහු ඒ හංගගත් දළදා වහන්සේ ගත්තා. අරගෙන ඔහු ගාන්ධර්ව ද්වේෂයෙන් ආපු තරුණයෙක් හැටියට විස්තර ගාන්ධර්වය කියලා හැදින්වෙන්නේ අද පාකිස්තානය කියලා හඳුන්වන රට. ඔහු එහෙට අරගෙන ගිය. ඒ දළදා වහන්සේ තැන්පත් කරලා එදා මොකද එදා අද වෙනත් ආගමිකයන් බහුල රටවල් හැටියට පැවතුනාට එදා බුදු දහම් ව්‍යාප්ත වෙච්ච ධර්මාශෝක රජ්ජුරුවන්ගේ පවා අධිරාජ්‍ය බවට පත්වෙච්ච. එදා ධර්මය ව්‍යාප්ත වෙච්ච භූමි ඒ ප්‍රදේශයේ චෛත්‍ය හදලා බොහෝම ගෞරුවෙන් වැඳුම් පිදුම් කර. පිංහතුනේ ඒ දළදා වහන්සේ ගැන එතනින් මෙහා අපිට හරියට තොරතුරක් ඉතිහාසගත විස්තරයක් හොයාගන්න පුළුවන්කමක් නෑ. නමුත් පකිස්ථානය කෞතුගාගාරයක චෛත්‍යකින් ලැබිච්ච දළදා වහන්සේ නමක් වැඩ සිටින වග සඳහන් වෙනවා. ඒ ගැන පින්තුර පවාන්තර ජාලි දකින්න තියෙනවා. ති සමහර වෙලාවට ඒ දළදා වහන්සේ ඒ චෛත්‍යය කැනින් කරනකුට ලැබිච්ච දළදා වහන්සේ වෙන්න පුළුවන්. නමුත් අපිට හරියටම සාධක ඇතුව මොකද ඒ රටේ ගිහිල්ලා පර්යේෂණ කරලා ඉතිහාස විස්තර හොයාගෙන එහෙම කරන්න පුළුවන් වාතාවරණයක් අපිට ලැබිලා නෑ. ඒ නිසා ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේලා අද මේ වෙනකොට පවතින්. ඒ නිසා අපිට එක පැත්තකින් බුදුරජාණන් වහන්සේගේ මේ සුදු බුදුරැස් විහිදිච්ච සූවසූ දහසක ධර්මස්කන්දෙම ස්පර්ස වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකේ තුළ වැඩ සිටිය ඒ උතුම් සතර දළදා වහන්සේලාගෙන් එක් දළදා වහන්සේ නමක් හරි සියසින් විටිං විට අපිට දැකළ වන්දනා කරගන්න ලැබෙනවා. මහනුවල් ශ්‍රී දළදා මාලිගාය වැඩ සිටින ඒ උතුම් දළදා වහන්සේ. ඔබ නිකං හිතන්න මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ගැන නැතුව සාමාන්‍ය මනුස්සෙක් ගැන මෙහෙම හිතම. අපි දන්නවා අපේ කටෙත් දත් තියෙනවා. ඔබ එත් ඇති. සමහර වෙලාවට ඔබ හිතන්න ඔබේ දැන් දත් 32ම කෙනෙක් මේ බොරු දත්දානවා කියන එක කලාතුරකින් ඉතින් එහෙම දත් ඔක්කොම ගලවලා දාන්නේ. එතකොට කෙනෙක් ජීවත් වෙලා ඉන්න නැද්දි මේ දත් වැටෙනවා. දත් ගලවලා වීසි කරන. අපි හිතමු කෙනෙක් මැරුණට පස්සේ දැන් ඔබ විසි කරපු පුංචි කාලේ ගලවපු දත් අද තියෙනවද කියලා හිතන්න. දැන් මැරුණට පස්සේ වෙන දේට වඩා ඔබ හිතන්න ඔබේ පුංචි කාලේ දත් වැටුණා. ඔය අතරේ දතේ ගැක්කුම ඇවිල්ලා ගලවපු දත් ඇති. දැන් ඔබ තාම ජීවතුන් අතර ඉන්න ඇද්දි ඒ දත නිකන් හොයලා බලන්න හොයාගන්න පුළුවන්ද කියලා. කොහේ හරි විසි කරා නම් පොළොවට දැම්මනම් ඒ දත සමහර ඔය ඒ දත විසි කරනවා. එතකොට ඔය දත අවුරුදු 10ක් 15ක් 20ක් ගියා කියලා හිතන්න. අර සුදු පාට නැති වෙලා බොර පාටක් වෙනවා. දතේ කුහර කුහර හැදෙනවා. දත දිරලා කාලෙකට පස්සේ දත ඇඟිලි දෙකෙන් තද කරලා ඇල්ලුවත් කුඩු වෙලා යනවා. පිටි වගේ. හරියට හුණු කෑල්ලක් දිරපු දෙයක් කුඩු වෙලා යනවා වගේ. කුඩු වෙලා යනවා. ඒක තමයි සාමාන්‍ය මිනිස්සෙගේ මේ දත්වල ස්වභාවය. මේ ශරීරයේ හැම කොටසක්ම දිරනවා. ඇට සැකිල්ල වේවා, හිස් කබල වේවා, දත් වේවා මේ ශරීරයේ තියෙන සෑම කොටසක්ම දිර දිරා පස් වෙලා යනවා. මීට අවුරුදු 50කට 100කට කලින් අපි වගේම ජීවත් වෙලා මේ මහ පොළොවේ වලලපු අය, පුච්චපු අය නෙමෙයි වලලපු අය ගැන හිතන්න. අද පොළොව හාරලා බැලුවා. සමහරලාට ඔබ දැකලා ඇති ඔය මිනි වලවල් හාරනකොට සමහරලාවට කවුරු හරි කියන මේ සැකයි මේ මිනිය ගොඩ දාන්න ඕන. එක්ක මෙතන සමූහ මිනි වලක් තිබිලා තියෙනවා. අවුරුදු සමහරට 50කට 100කට 200කට කලින් වෙන්න පුළුවන්.
එතකොට ඔය වලවල් හාරනෝ බෝන තරම් දැකලා ඇති රූපවාහිනිවල. මිනි ඇට කෑලි තැන් තැන්වල අහුවෙනවා. ඔය අතරේ එක්කෝ මේ හිස් කබලේ කෑලි අහුවෙනවා. දතක් දෙකක් අහුවෙනවා. අර මේ හක්කි කොටසක් අහුවෙනවා. ඒ දත් පවා ඔබ හිතන්න කාලයක් යනකොට සමහර දත් දිරලා පස් ටික විතරයි. හොයාගන්න නෑ, පස් විතරයි. ඒතම් අපිට පේනවා සාමාන්‍ය මිනිස්සෙගේ දත්වල ස්වභාවය අවුරුදු කීපයක් යනකොට මිය ගිහිල්ලා අවුරුදු ගණනාවක් යනකොට මේවා දිරලා ඔක්කොම පස් වෙලා යනවා. පස් ටිකක් විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන ශක්තිය ඔබ තේරුම් ගන්න. උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් දැන්. අවුරුදු 50ක් 100ක් 200ක් නෙමෙයි. අවුරුදු 2560 ගාන. පුංචි කාලයක් නෙමෙයි. හැබැයි අදටත් ඒ උතුම් සතර දළදා වහන්සේලා ආශ්චර්යමත්ව වැඩ සිටිනවා. ඒකේ අපිට දකින්න පුළුවන් සාධකයේ තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඒ රන් කොපුවක බහා වැඩ සිටින ඒ උතුම් දළදා වහන්සේ අදටත් සියසින් දැකලා වන්දනා කරගන්න වාසනාව තියෙනවා. අවුරුදු ගානකට වතාවක් හරි සැදැහැවතුන්ට ඒ උතුම් වාම යටි දළදා වහන්සේ දැකලා වන්දනා කරගන්න සලස්සනවා. ඒ නිසා පින්වතුනි මහා ආශ්චර්යමත් දෙව් බමුණගේ පුද පූජා ලැබමින් අදටත් ඒ උතුම් ධාතුන් වහන්සේ දළදා වහන්සේ කිසිම වෙනසක් නොවී සුදු පාට සුදු බුදු රැස් විහිදිච්ච ඒ දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අදටත් වැඩ සිටිනවා. බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා. ඒ නිසා පින්වතුනි මේ ධාතුන් වහන්සේලා ගැන හිත පහදව ගන්නවා කියන්නේ අප්‍රමාණ පිනක් රැස් වෙනවා. තව අවුරුදු 2400 ගණනක් යනතේ දෙව්ලෝ වේවා මනුලෝ වේවා නාලෝ වේවා කොහේ වේවා ඒ පවතින ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයෙන් පවතිනවා. අවුරුදු 5000ක් අවසන් වෙන තැන තමයි සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන. ඒ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාද්දී ඒ බුදුරුවේ ශ්‍රී මුඛේ පිහිටි තැන්වල ඒ දළදා වහන්සේලා 4 නමක් දෙව්ලොව බඹලොව කොහේ වැඩ සිටියත් ඒ බුදුරුවේ පිහිටලා අහසේම ඒ ධාතු පරිනිර්වාණයත් සමගම ධාතුන් වහන්සේලා අහසේ දැවිලා පිරිනිවන් පානවා බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේදී. මේ ආශ්චර්යමත් බුදුහාමුදුරන්ගේ ජීවිතයේ ධාතු පරිනිර්වාණය වනතෙක් අදටත් දෙව් මිනිස්සු වන්දනා කරගෙන පවතින ඒ උතුම් සතර දළදා වහන්සේලා පිළිබඳවයි අද ඔබට මේ ධර්මානුශාසනාවෙන් කියලා දුන්නේ. ඒ නිසා මේ ගැන හිතලා හිත පහදවන්න. ඔබ ලෝකෙ කොහේ හිටියත් ඒ සතර දළදා වහන්සේලා සිහි කරලා දෑත් නල්ලි තියාගෙන ඒ උතුම් දළදා වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා කියලා හදවතින්ම වන්දනා කරන්න. එහෙමනම් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්ව ධර්මයේ කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රියා මහත්මියගේ පරලෝ සැපත්වන්නට ඉදුණු දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ, ඒ වගේම ලල්ලනි මහත්මියගේ පරලෝ සැපත්වන්නට ඉදුණු සහෝදරයාට පින් අනුමෝදන් කිරීමත් සංසාරගත සියලුම ඥාතීන්ට පින්දීමත් අරමුණු කරගෙන. ඉතින් එහෙමනම් මේ පවුලේ මිය පරලොවගේ සංසාරගත සියලු ඥාතීන් ඔබ හැම දෙනා නම මිය පරලොවගේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම නදීෂ් රෙබෙකා මහත්මියගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා, සියලු යහපත සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය සුජීවත්ව සිටින ලලනි මහත්මියගේ දෙමාපියන්ට මාෂෙල් සහ නාමවතී යන දෙදෙනාට
නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ලංකායි වාසය කරන ශ්‍රියා මහත්මියගේ සහෝදර සහෝදරියන් ඒ අයගේ දූදරුවන් ඒ අයගේ ඥාතීන් ඇතුළු හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඒ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනයක් මෙල්බන් නුවර වාසය කරන සියලු ඥාති හිතමිට්ටාදීන් හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනයක් මේ මොහොතේ මේ වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසී ලොවාසි හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනයක් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ධර්මාවබෝධයම ලබන්න හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් වේවා කෙන උතුම් ප්‍රාර්ථනය ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ධර්මයේ ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.